ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ ඇස්කබානයේ හිරකරු පස්වන පරිච්ඡේදය භූත ආරක්ෂකයා දෙවන කොටස. දුම්රිය තව තවත් උතුරු දෙසට වේගයෙන් ඇදී යද්දී වර්ෂාව වැඩි විය. දුම්රිය තුල අන්ධකාරය පැතිරෙන්නට වූ විට කොරිඩෝව දිගේ ලන්තෑරුම් දල්වන ලදී. දුම්රිය වැස්ස කපාගෙන ඉදිරියට ඇදී ගියේය. එහෙත් ප්‍රොෆෙසර් ලූපින් තාමත් අද නින්දේය. දැන් නම් අපි ගමනේ අවසානට ලං වෙලා වගේ. ඊ කියමින් රොන් නැවී ප්‍රොෆෙසර් ලූපින් ඉහළින් පිටත බැලුවේය. ඔහු එය කියා කටගන්නත් පෙර දුම්රියේ වේගය බාලවන්නට විය. ෂා නියමයි. කියමින් රොන් ප්‍රොෆෙසර් ලූපින් පසුකොට ගොස් පිටත බැලුවේය. දැන් නම් මට යකෙක් කන්න බඩගිනි. මම ඉක්මනට සාදයට යන්න ඕනේ. අපි තාම හෙට ලං වෙලාවත් නැතුව ඇති. ඊ හර්මෝනි වෙලා බලමින් පැවසුවාය. එහෙනම් ඇයි දුම්රිය නවත්තන්නේ? දුම්රියේ වේගය අනුක්‍රමයෙන් අඩු විය. දුම්රියේ පිස්ටන් හඬ අනුක්‍රමයෙන් බාල විය. ඒ සමගම පිටත පැවති තද වැස්සේ හඬ ප්‍රබලව ඇසෙන්නට විය. අයිනෙම වාඩි වී සිටි හැරි සිටගෙන කොරිඩෝව දෙසට එබී බැලුවේය. හැම හිසක්ම කොරිඩෝව දෙසට නැඹුරු වී තිබෙන දුම්රිය ගැස්සීමක් සහිතව නතර විය. පෙට්ටි තබා තිබූ රාක්කවලින් සමහර පෙට්ටි බිමට වැටෙන හඬ ඔවුන්ට ඇසින. ඒ සමගම එක්වරම සේලම ලන්තෑරුම් නිවී යන ලදී. දුම්රිය තුල තද අන්ධකාරයක් පැතිරෙන. මේ මොකද්ද මේ වෙන්නේ? ඒ රොන්ගේ කටහඬ හැරිට පිටුපසින් ඇසින. "ඕයි රොන්!" හර්මෝනි කෑ ගැසුවාය. "ඒ මගේ කකුල!" හැරි තම ආසනය මත වැටුණේය. "කෝච්චිය කැඩලාද?" "දන්නේ." රොන් වීදුරුව පිසදමන හඬ හැරිට ඇසින. රොන් වීදුරුවට මුහුණ තබා පිටත බැලුවේය. කවුද කට්ටියක් ඉන්නව පේනවා. මං හිතන්නේ කවුරු හරි කට්ටියක් කෝච්චියට නගින්න හදනවා කියලා. ඒ සමගම ඔවුන්ගේ මැදිරිය දොර විවෘත වූ අතර යමෙක් හැරිගේ ඔඩොක්කුව මතට වැටුණි. දැඩි වේදනාවක් ගෙන දෙමිනි. "සමා වෙන්න. මොකද්ද වෙන්නේ කියලා දන්නවද?" "ඕයි සමා වෙන්න." "හෙලෝ නෙවිල්." යයි හැරි කියමින් ඔහු තම අසලෙන් වාඩි කරවා ගත්තේය. "හැරි මේ ඔයාද? මොකද වෙලා තියෙන්නේ?" "මන් දන්නේ. වාඩි වෙන්න." ඒ සමගම සතෙක් පිඹින හඬක් ඇසිනා. නෙවිල් වාඩි වී ඇත්තේ කුරුක්ෂයන්ක් මතය. "මම ගිහලා ඩ්‍රයිවර් එකකින් අහලෙන්නම් වෙලා තියෙන්නේ මොකද්ද කියලා." ඒ හර්මෝනිගේ කටහඬය. එය Taman පසු කරගෙන යනු හැරිට දැනින. ඉන්පසු තම මැදිරිය දොර තල්ලු වී විවෘත විය. ඉන්පසු යමක හැප්පෙන හඬද වේදනාවෙන් කෑ ගසන හඬද නිකුත් විය. "ඔය කවුද? ඔය කවුද?" "ජිනි." "හර්මෝනි." "ඔයා මොනවද මෙතන කරන්නේ?" "මම රොන්ව හොයනවා." "එන්න ඇතුළට ඇවිත් වාඩි වෙන්න." "මෙතන නෙවෙයි." හැරි කීවේ. "මම මෙතන ඉන්නවා." "ඕයි." නෙවිල් කෑ ගැසුවේය. නිහඬ වෙනවා. ඊ ගොරෝසු කටහඬකින් කීවේය. අවසානයේදී ප්‍රොෆෙසර් ලූපින් අවදි වී තිබෙන. ඒ මුල්ලේ යම් හඬක් හැරිට ඇසෙන. ඔවුන්ගෙන් එකෙක් හෝ කතා කළේ නැත. යම් කිසි දෙයක් පුපුරන හඬක් ඇසුණු අතර ඔවුන්ගේ මැදිරිය තුල මද ආලෝකයක් පැතිර ගියේය. ප්‍රොෆෙසර් ලූපින්ගේ අතේ ගිනිදළු තිබෙන. ඔහුගේ වයස්ගත මුහුණ මනාසේ දිස්විය. එහෙත් ඔහුගේ දෙනෙත් තියුණුය. වෙහෙසකරය. "ඔය ඉන්න තැන්වලම ඉන්නවා." නැවත ඔහු ගොරෝසු කටහඬකින් පැවසුවේය. ඉන්පසු ඔහු තම ආසනයෙන් නැගී සිටියේය. ගිනිදැල් ඔහුගේ ඉදිරිපසට දිගු කරන ලද අත්ල මත දිස්වේ. එහෙත් ලූපින් දොරටුව වෙත එන්නට පෙර දොර විවෘත විය. දොරේ රාමුව අතර යෝධයෙක් බඳු මිනිසෙක් සිටගෙන සිටිනු ලූපින්ගේ අතේ තිබූ ගිනිදැල් වලින් දිස්විය. ඔහුගේ හිස සිවිලිමි ගෑවී නොගැවී තිබෙන. හිසට තමා තිබූ ආවරණය නිසා ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙන. හැරිගේ දෙනෙත් මිනිසාගේ හිසේ සිට පහළට ගමන් කරන්නට විය. ඔහු දුටු දෙයින් ඔහුගේ මුළු ගතම හිරිවැටි ගියේය. ඒ කබාය තුලින් ඉදිරියට අතක් නිරාවිත් තිබූ අතර එය අලු පැහැ වූ අතර සෙවල වලින් වැසී දිලිසෙමින් තිබෙන. හරියට කාලයක් ජලයේ තිබී දිරා ගිය අවුරකි. එය පෙනුනේ නිමේෂයකට පමණි. ඔහු අත නැවත කබාය තුලට ඇදගත්තේ හැරි එම අත දුටු බව දැනගෙනය. ඉන්පසු එම හිස්වැස්මට යටින් තිබූ දෙය වායුව ආශ්වාස කරනවට වඩා වැඩි දෙයක් උරා ගැනීමට මෙන් උත්සාහ කළේය. දැඩි ශීතලකින් ඒ සෑම දෙනාම වෙලී ගියේය. තමාගේ පපුවේ හුස්ම හිරවෙන්නක් මෙන් හැරිට දැනින. එම ශීතල තම සම වෙනිවිද ගොස් හදවතටම කාන්දු විය. එය පපුවටම දැනෙන්නට විය. හැරිගේ දෙනෙත් ඉහළට රෝල් වී ගියේය. ඔහුට දැන් කිසිවක් පෙනෙන්නේ නැත. ඔහුගේ මුළු ගතම තද ශීතලකින් වෙලාගෙන ඇත. තම කන් තුලට ශීතල ජලය ගලා යන්නක් මෙන් හැඟීමක් හැරිට දැනින. ඔහු පාතාලයට ඇදගෙන යන්නක් මෙන් දැනින. අනුක්‍රමයෙන් වැඩි වී ගෙන යන මහා ഘോഷාවක් ඔහුට ඇසුණේය. ඉන්පසු ඈතින් බිහිසුණු බියපත් ආයාචනාත්මක ගැහැණු කෙනෙකුගේ භයානක හඬක් ඔහුට ඇසුණේය. ඒ කවුරුවත් ඒ තැනැත්තියට පිහිටවීමේ අවස්ථාවයක් හැරිට ඇතිවිය.
ඔහු තම අත සෙලවීමට උත්සාහ කළේය. එහෙත් එසේ කිරීමට ඔහු අසමත් විය. ඝන මීදුමක් ඔහු වෙලාගෙන පැතිර ගියේය. එය ඔහු තුලටද ගියේය. හැරි! ඔයා හොඳින්ද? යමෙක් ඔහුගේ කම්මුලට ගසමින් ඇසුවේය. මොකක්? හැරි දෙනෙත් විවෘත කළේය. ඔහුට ඉහළින් ලන්තෑරුමක් දැල්වෙමින් තිබෙන. බිම සෙලවෙමින් තිබෙන. හොග්වර්ට්ස් ශීඝ්‍රගාමී දුම්රිය යලි ගමනාරම්භ කොට තිබෙන. ලන්තෑරුම් නැවත දැල්වෙමින් තිබෙන. තමන් තම ආසනයෙන් ලිස්සා ගොස් බිම වැටී ඇති බව හැරි තේරුම් ගත්තේය. ඔහු අසලින් රොන්ද හර්මෝනිද දන ගසාගෙන සිටි අතර ඔවුන්ගේ ඔළුවලට ඉහළින් නිවිල්ද ප්‍රොෆෙසර් ලූපින්ද නැඹුරු වී තමා දෙස බලා සිටිනු ඔහු දුටුවේය. හැරිට දැඩි අසනීප ගතියක් දැනෙන. තම උපැස් යුවල ඉහළට තල්ලු කිරීමට ඔහු නළලට අත යැවූ විට නළල සීතල ඩාදියෙන් තෙමී ඇති බව ඔහුට දැනුනේය. රොන් සහ හර්මෝනි විසින් ඔහු ඔසවා ආසනය මත තබන ලදී. ඔයාට අමාරුවක් නැද්ද? ඒ රොන් කලබලෙන් ඇසුවේය. නැහැ. ඒ කියමින් හැරි දොර දෙස බැලුවේය. හිස ආවරණය කරගෙන සිටි මිනිසා දැන් එහි නැත. මොකද උනේ? කෝ අර හිටිය කෙනා? කවුද කෑ ගැහුවේ? කවුරුත් කෑ ගැහුවේ නෑ හැරි. ඒ රොන් පැවසුවේ තවත් කලබලයට පත්වෙමිනි. හැරි දැන් මනාසේ ආලෝකමත්ව ඇති මෙදිරිය සිසාරා බැලුවේය. ජෙනී සහ නෙවිල් හැරි දෙස නෙත් යොමා සිටියෝය. ඒ දෙදෙනාද බොහෝසේ සුදුමෙලි වී ගොස් තිබින. ඒත් මට ඇහුණ කවුරු හරි කෑ ගහනවා. ඒ සමගම යමක් බිඳෙන හඬක් ඇසුණු අතර කවුරුත් නැවත තැතිගත්හ. ප්‍රොෆෙසර් ලූපින් ලොකු චොක්ලට් එකක් කැබලි වලට කඩමින් සිටියේය. මෙන්න. ඔහු හැරිට ලොකුම ලොකු චොක්ලට් කැබැල්ල දෙමින් කීවේය. මම ගිහිල්ලා ඩ්‍රයිවර්ත් එක්ක කතා කරලා එන්නම්. ඕක කන්න. ඔයාට පහසුවක් දැනේ. හැරි චොක්ලට් කැබැල්ල අතට ගත්තද එය කෑවේ නැත. අරෝ මොකද? හැරි ලූපින්ගෙන් ඇසුවේය. ඒ උමතුවෙක්. ඒ ලූපින් කීවේ සෙසු අයටද චොක්ලට් බෙදා දෙමින්. ඇස්කබාන් වල මොරකරුවෙක්. කවුරුත් ප්‍රොෆෙසර් ලූපින් දෙස බලා සිටින්නට විය. ඔහු හිස් චොක්ලට් දැවටුම ගොලිකර තම කබාසාක්කුවේ දමා ගත්තේය. කන්න. ඔහු නැවත කීවේය. එතකොට ඔය අමාරුකම් නැති වියයි. මම ඩ්‍රයිවර්ට කතා කරන්න ඕනේ. සමාවෙන්න. හැරි පසු කරගෙන ගිය ඔහු කොරිඩෝවේ ඈතට ඇදී ගියේය. ඔයාට විශ්වාසද ඔයාට හොඳටම හොඳයි කියලා? හර්මෝනි හැරි දෙස ඉතා විමසිල්ලෙන් බලමින් ඇසුවාය. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මොකද වුනේ? ඊ හැරි ඇසුවේ මොහොනේ තිබූ ඩාදිය පිසදම්මිනි. මං හිතන්නේ තැනැත්තා ඔතන හිටගෙන වටපිට බැලුවා. මං හිතන්නේ තැනැත්තා එහෙම කළා කියලායි. මට මොහොන පේරුන්නේ නැහැ. ඉතින් ඔබ මං හිතුවේ ඔයාට මීමැස් මොරේ හැදිලා කියලා. රොන් කීවේය. ඔහු තවමත් බය වී සිටී. ඔයා දරදඬු වෙලා ආසනෙන් බිමට වැටුණා. ඊට පස්සේ දත් මිටි කෑවා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ලූපින් වාගේ ඇඟවුඩින් පැනලා මොරකරු දෙසට ගොස් එයාගේ මැජික් ෂෂ්ටිය ඇදලා ගත්තා. හර්මෝනි කීවාය. ඉන්පස්සේ එයා කිව්වා අපි කවුරුත් සීරියස් බ්ලැක් මෙහි හංගලා තියාගෙන නැහැ. ඵලයන්. ඒත් මොරකරු හෙලවුනේවත් නැහැ. ඊට පස්සේ ලූපින් මොනවද මෙතිරුවා. ඉන්පසු ඔහුගේ යෂ්ටියෙන් රිදී පැහැති යමක් පැන නැග්ගා. ඉන්පස්සේ ඌ ආපසු හැරිලා යන්න ගියා. ඒක හරින් භයානකයි. නෙවිල් අසාමාන්‍ය ලෙස උච්ච හඬකින් කීවේය. ඌ ආපු වෙලාවේ ඇඟ කිලිපොලා යන ශීතල ඕගොල්ලන්ටත් දැනුණාද? මට මහා අద్භූත හැඟීමක් පහළ වුණා. රොන් කීවේ තම උරහිස් අකුලමිනි. මට නම් ඒ බිය සදාටම අමතක වෙන එකක් නෑ. හරියට ආයේ කවදාවත් සතුට මංගාවට එන්නේ නෑ වගේ හැඟීමක්. හැරි මෙන්ම මහත් ආකෝල ව්‍යාකෝල තත්වයකට පත්ව සිටි ජිනී මුල්ලකට වී ගුළු ගැසී එකි බිඳිමින් සිටියාය. ඇය වෙතට ගිය හර්මෝනි ඇගේ කරවට අතක් තමා ඇය සැනසීමට උත්සාහ කළාය. ඒත් ඔයගොල්ලෝ කවුරුවත් තම ආසනයෙන් වැටුනේ නැද්ද? හැරි ඇසුවේය. නෑ. රොන් කීවේය. ඒ ජිනී නම් හොඳ හැටි වෙවුලමින් තමයි හිටියේ. හැරිට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය. දුර්වල වී ගොස් සිටි ඔහු සිටියේ වෙවුලමිනි. හරියට උණ රෝගෙන් පෙළෙමින් සිට සුව වීගෙන එන කලකෙමිනි. එමෙන්ම ඔහුට ලැජ්ජා ගතියක්ද පහළ වෙමින් තිබින. ඇයි Taman විතරක් මෙසේ දුර්වල වී ඇද වැටුනේ? අන් සියලු දෙනාම හොඳින් සිටියේදී ප්‍රොෆෙසර් ලූපින් නැවත පැමිණියේය. මෙදිරියට ඇතුළු වීමට පෙර ඔහු දොර අසල මදක් නැවතී සිසුන් දෙස බලා මම ඔය චොක්ලට් වලට වසවිසි එහෙම දාලා නැහැ. ඒ කීවේ මද සිනහාවක් දෙතුල රඳවා ගනිමිනි. හැරි චොක්ලට් කැබැල්ලක් කඩාගත්තේය. ඔහු විස්මයටපත් කරමින් ඔහුට දැනුනේ සිරුර පුරා උණුසුමක් දිව යන අයුරිය. ඒ උණුසුම ඔහුගේ අත්පා ඇඟිලි තුඩු දක්වා පැතිර ගියේය. අපිට විනාඩි 10කින් හොග්වර්ට්ස් වලට යන්න පුළුවන්. ඊ ප්‍රොෆෙසර් ලූපින් කීවේය. හැරි දැන් කොහමද වාට? තමාගේ නම දැනගත්තේ කෙසේදයි හැරි ප්‍රොෆෙසර් ලූපින්ගෙන් ඇසුවේ නැත. මට දැන් හොඳයි.
හැරි කීවේ අපහසුතාවයට පත්වෙමිනි. ගමනේ ඉතිරි කොටසේදී වැඩි කතාබහක් ඔවුන් අතර සිදු නොවිය. අවසානයේදී දුම්රිය හොක්ස්මීඩ් දුම්රිය ස්ථානයේ නතර වූ අතර කවුරුත් උත්සාහ කළේ හැකිතරම් විගස දුම්රියෙන් පිටතට ඒමටය. ඒ නිසා ලොකු තදබදයක් ඇති විය. බස්සෝ කෑගසන්නට වූහ. බලල්ලෝ ඥාව් ඥාව් කියන්නට වූහ. නිවෙල්ගේ සුරතල් ගෙම්බා ඔහුගේ තොප්පිය තුළ සිටිමින් බක බක ගෑවේය. කුඩා වේදිකාව මත තිබුණේ දැඩි ශීතලකි. දාරාණ්‍යපත වර්ෂාවක් පැවතින. පළමුවසර මෙහෙට! ඒ හොරුපුරුදු කටහඬක් ඔවුන්ට ඇසෙන. ඒ දෙස බැලූ හැරි සහ හර්මෝනි ඈතින් දුටුවේ හැග්‍රිඩ්ගේ යෝධ සිරුරේ ඡායාවයි. ඔහු වික්ෂිප්තයට පත්ව සිටින අතර සම්ප්‍රදානුකූලව කෙරෙන පළමුවසර සිසුන් වැව හරහා ගෙන යන ගමනට සූදානම් කරමින් සිටියේය. ඔය තුන් දෙනා හොඳින්ද? හැග්‍රිඩ් කෑගැසුවේය. ඔහුට අත්වැනූහ. එහෙත් ඔහුට වචනයකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි වූයේ වේදිකාව මත වූ තදබදය නිසාය. හැරි, රොන් සහ හර්මෝනි සෙසුසිසුන් සමග මඩ සහිත මාර්ගයකට අවතීර්ණ විය. එහි අශ්ව කරත්ත පිරී තිබින. එහෙත් ඒවා අදින අශ්වයින් අදෘශ්‍යමානය. හැරි සහ පිරිස එක් අශ්ව කරත්තයකට නැගගත් විගසම එය ඉබේම ඉදිරියට ඇදෙන්නට විය. කරත්තය පුස් ගඳින් සහ දිලීර ගඳින් පිරී තිබෙන. චොක්ලට් කෑවයින් පසු හැරිට ගුණ බවක් දැනෙන්නට වුවද තවමත් ඇගේ දුර්වල බව තිබින. රොන් සහ හර්මෝනි ඔහු දෙස ඇස ගසාගෙනම සිටිහි. ඔහු නැවත ක්ලාන්තය හැදී වැටුණු ඇතැයි යන බියෙනි. කරත්තය ඉතා දර්ශනීය විසල් යකඩ ගේට්ටු දෙකක් වෙත සමීප විය. ඒ ගේට්ටු සවිකොට තිබූ ශක්තිමත් කුළුණු දෙක මත පියාපත් සහිත වල්ලුවරකු බැගින් නිර්මාණය කොට තිබෙන. එම ගේට්ටුව දෙපසද මුහුණ වැසෙනසේ හිස් වැසුම් පෙළඳගත් ඇස්කබාන් බුරකරුවා බැගින් සිටින බව හැරි දුටුවේය. නැවත හැරිගේ ඇඟපත ශීතල වී යන්නට විය. අශ්ව කරත්තය ගේට්ටුව පසු කර ගමන් කරන තුරු හැරි ඝනකමට සාදා තිබූ සුවපහසු ආසනයේ ඇන්දට හිස තබා නෙත් පියාගත්තේය. ඉන්පසු මන්දිරය වෙත යනතුරු අශ්ව කරත්තය ගියේ අධික වේගයකිනි. හර්මෝනි කුඩා කවුළුවෙන් පිටතට හිස දමා ඈතින් දිස්වන මන්දිරයේ කුළුණු දෙස බලා සිටියාය. අවසානයේදී අශ්ව කරත්තය නතර විය. රොන් සහ හර්මෝනි කරත්තයෙන් බිමට බැස්සෝය. හැරි අශ්ව කරත්තයෙන් බිමට බසිත්ම උපහාසාත්මක හඬක් ඔහුගේ කන වෙත ආවේය. "හේයි පොට! උඹට කලන්තය හැදුණු නේද? ලොං බොටම් කියන්නේ ඇත්තද? තමසට කලන්තය හැදුණාද?" හැරි පාසලේ පිවිසෙන පඩිපෙළ උඩට නගින විට මැල්ෆොයි හරස් කපා එම ප්‍රශ්නය ඇසුවේය. "කට වහගන්නවා මැල්ෆොයි!" රොන් කීවේ දත්මීටි කමිනි. "ඇයි තමසටත් කලන්තය හැදුණාද වීස්ලි? අර විරුග පින්නා කිය ඇස්කබෑන් මොරකාරයට තමසෙත් බය වුණාද? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඒ මෘදු කටහඬක් ඔවුන්ට ඇසින. ඒ වෙලාවෙම ප්‍රොෆෙසර් ලූපින් ඊළඟ කරත්තෙන් බිමට බැස තිබින. මැල්ෆොයි අවඥා සහගත බැල්මක් මහාචාර්යවරයා වෙතද ඔහුගේ අණ්ඩ දැමූ ඇඳුම් වෙතද කබල් වූ සූට් කේසය වෙතද හෙළුවේය. "නෑ ප්‍රොෆෙසර්." ඊ උපහාසයෙන් කියෝ මැල්ෆොයි ඉන්පසු ඒ දෙදෙනාට මැදි වී මන්දිරය තුලට යන පියගැට පෙළ දෙසට ගියේය. හර්මෝනි රොන්ගේ පිටට තට්ටු කළේ ගමන ඉක්මන් කිරීමටය. තිදෙනා පඩිපෙළ නගමින් සිට සෙසු සිසුන්ට එකතු වූහ. දෙවන්ත ඕක් දොරටුව අසල ලොකු පන්දම් දෙකක් තිබූ අතර ඉහළ මාලයට නැගීමට තිබූ කිරිගරුඬ පඩිපෙළ ඔවුන්ට පෙනෙන දකුණු පැත්තෙන් තිබුණේ ප්‍රධාන ශාලාවට ඇතුළීම සඳහා ඇති මහා දොරටුවයි. හැරි එම ශාලාව වෙත ගිය අතර එදින එහි සිවිලෙම අඳුරු වලා සහිතව තිබින. ඒ සමගම කටහඬක් ඇසෙන. "පෝටර්, ග්‍රේන්ජර්, මට ඔය දෙන්නාම හමු වෙන්න ඕනේ." විශ්මයට පත්වී ඒ දෙස බැලූ හැරි සහ හර්මෝනි දුටුවේ ස්වරූපය වෙනස් කිරීමේ විෂය භාරව සිටින මහාචාර්යවරය වූද ග්‍රිෆින්ඩෝ නිවාසය භාර ආචාරණීය වූද ප්‍රොෆෙසර් මැගොනිගල් සිසුන්ගේ හිස්වලට උඩින් Taman අමතන ආකාරයයි. ඇය දරනඩු පෙනුමැති මායාකාරීක වූ අතර ඇගේ කොණ්ඩය බනිස් ගෙඩියක ආකාරයට පසුපසට කොට ගැටගසා තිබෙන. ඇගේ තියනු නෙත් හතරැස් රාමු සහිත උපැස් යුවලකින් ආවරණය වී තිබෙන. ඇය Tamanට කතා කරන සෑම අවස්ථාවකම Taman යම්කිසි වරදක් කර ඇති බවට හැඟීමක් හැරිගේ සිත තුළ ජනිත කිරීමට හැකියාවක් ඇය තුළ තිබෙන. "ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ හැරි. මට ඕනේ මගේ කාර්යාලයේදී ඔයත් එක්ක වචනයක් කතා කරන්න පමණයි." ඇය ඔවුනට කීවාය. "වීස්ලි පොඩ්ඩක් කොහොම ඉන්න." කී ප්‍රොෆෙසර් මැගොනිගල් හැරි සහ හර්මෝනි ඉදිරියට කැඳවාගෙන යනු රොන් බලා සිටිය නොසතුට සිටිනි. ප්‍රවේශ දොරටුව පසු කර කිරිගරුඬ පඩිපෙළ දිගේ ඔහු ගියහ. හොඳ උණුසුම් සුවදායක ගිනිමැලයක් දැල්වෙමින් තිබූ එම කුඩා කාමරයට ගිය පසු ප්‍රොෆෙසර් මැගොනිගල් හර්මෝනිට සහ හැරිට අසුන් ගන්නා මෙන් සංඥා කළාය. තම මේසේ වාඩි වූ ඇය "ප්‍රොෆෙසර් ලූපින් මට කලින් බස් එකක් එවලා තිබුණා. ඔයාට අසනීපයි කියලා පොට."
අනපේක්ෂිතව කීවාය. හැරි පිළිතුරු දීමට පෙර දොරට යමක් තට්ටු කරුණ එසින. ඉන් පසුව එම පාසලේ මේටන් වරිය වූ මැඩම් පොම්ෆ්‍රේ කාර්යාලයට ඇතුළු වූවාය. හැරිගේ මුහුණ රතු විය. මෙම කරදරවලට මුහුණ දෙනවට වඩා තමා සිහිනැති තත්ත්වයම සිටියා නම් වඩා හොඳ ඇති බව හැරිට සිතින. මම හොඳින් දන්නවා. හැරි කීවේ මට ඕන්නෑ. ඔයලා මැද මේ. ඒ කියමින් හැරි කීදේ නෑසුණු ආකාරයට මැඩම් පොම්ෆ්‍රේ නැඹුරු වී හැරිගේ මුහුණට ලං වී ඔහු දෙස බැලුවාය. මං හිතනවා ඔයලා මෑ නැවතත් මොකක් හරි භයානක දෙයකට පැටලෙන්නේ නැති කියලා. ඒ ඩිමෙන්ටර්ස්ලා පොපි. ඒ ප්‍රොෆෙසර් මැගොනිගල් කීවාය. දෙදෙනා අප්‍රසන්න බැල්මක් හුවමාරු කරගත් අතර මැඩම් පොම්ෆ්‍රේ අනුමත නොකරන අයුරින් හඬක් පිට කළාහ. මොනවා? ඩිමෙන්ටර්ස්ලා පාසලක් වටේ රැඳවීම? ඊ අය කීවේ හැරිගේ හිසකෙස් පිටුපසට තල්ලු කරමිනි. ඔහුගේ නළලට අත තබමිනි. එහෙනම් සිය නැතුව වැටෙන පළමු තැනැත්තා මෙයා වෙන්නේ නැහැ. උන්මහා අප්‍රසන්න වුන්. ලාමක අය කෙරෙහි උන්ගේ ඇත්තේ බරපතල බලපෑමක්. මම ලාමක කෙනෙක් නෙවෙයි. හැරි අමනාපයෙන් කීවේය. නෑ නේන්නම්. ඒ මැඩම් පොම්ෆ්‍රේ යමක් අමතක වූ ස්වරයෙන් කීවේ හැරිගේ නාඩි පරීක්ෂා කරමිනි. මොනවද මෙයාට ඕනේ? ඒ ප්‍රොෆෙසර් මැගොනිගල් ශනිකව ඇසුවාය. ඇඳට වී විවේක ගැනීම. එහෙමත් නැතිනම් මෙයා අද රෝහල් අංශය ගත කරන්න ඕනෙද? මට කිසිම අමාරුවක් නෑ. ඒ හැරි කීවේ සිටගනිමිනි. තමා රෝහල් අංශයට යවනු ලැබූ බව ඩ්‍රේකෝ මෙල්ෆොයි දැනගත් විට එය මහා වදයක් වනු ඇත. මෙයාට අඩුතරමේ චොක්ලට් ටිකක්වත් දෙන්න ඕනේ. ඊ අවසානයේදී මැඩම් පොම්ෆ්‍රේ කීවේ හැරිගේ ඇස් විවෘත කොට පිරික්සමිනි. මම දැන්ටම චොක්ලට් කාලා ඉන්නේ. හැරි කීවේය. ප්‍රොෆෙසර් ලූපින් මට චොක්ලට් දුන්නා. එතුමා අපි ඔක්කොටම චොක්ලට් දුන්නා. එහෙමද? මැඩම් පොම්ෆ්‍රේ ප්‍රසන්න හඬකින් ඇසුවාය. එහෙනම් අන්තිමේදී කළ යුතු ප්‍රතිකාරය දන්නා ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් ක්‍රම උගන්වන මහාචාර්යවරයෙක් අපට ලැබී තිබෙනවා. පොටර්, ඔයාලා මට හොඳටම විශ්වාසද අමාරුවක් නැති බවට? ඒ ප්‍රොෆෙසර් මැගොනිගල් ඇසුවාය. ඔව්. ජනු හැරිගේ ෂණික පිළිතුර විය. කරුණාකරලා විනාඩියක් පිටතින් ඉන්න. මට මිස් ග්‍රේන්ජර් සමග එයාලගේ කාලසටහන සම්බන්ධයෙන් කරුණු කිහිපයක් निराකරණය කරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට එක්ව යන්න පුළුවන් සාදයට. හැරි මැඩම් පොම්ෆ්‍රේ සමග කොරිඩෝවට ගිය අතර ඇය යමක් Tamanට මුමුණමින් කොරිඩෝව දිගේ රෝහල් අංශය වෙත ඉදිරියට ගමන් කරනු හැරි දුටුවේය. ඔහුට එසේ දිගු වේලාවක් බලා සිටීමට සිදු නොවිය. හර්මෝනි යමක් පිළිබඳව ඉතා සතුටට පත්ව පිටතට පැමිණියාය. ඇය පසුපසින් ප්‍රොෆෙසර් මැගොනිගල්ද පැමිණි අතර තිදෙනාම කිරිගරුඬ පඩිපෙළ දිගේ ගොස් මහා ශාලාවට ඇතුළු වූහ. බැලූ බැල්මට ශාලාව පෙනුනේ එකම හිස්වැසුම් සාගරයක් මෙනි. ඒ හිස්වැසුම් ඉහළට උල් වී තිබූ ඒවා විය. නිවාසවල මේස ඒ නිවාසවල ළමුන්ගෙන් පිරී පැවති අතර ඔවුන්ගේ මුහුණු මදක් ඉහළින් පාවෙමින් තිබූ දහසකුත් එකක් ඉටිපන්දම් ආලෝකයෙන් ආලෝකමත් වී තිබෙන. සුදු කෙස් රොදක් හිසේ තිබූ කුඩා ඉන්ද්‍රජාලකයෙක් වූ ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් පැරණි හිස්වැස්මක්ද පාද තුනේ ස්ටූලයක්ද රැගෙන ශාලාවෙන් පිටතට ඇවිද ගියේය. අයියෝ, හර්මෝනි මෘදු හඬින් කීවාය. අපරාධේ, අපිට ළමයි නිවාසවලට දමන අවස්ථාව මගහැරිලා. හොග්වර්ට්ස් වලදී නවක සිසුන් නිවාසවලට තේරුවේ ඒ කාර්යය සඳහාම ඇති විශේෂ හිස්වැස්මක් ඔවුන්ට පැළඳීමට සැලැස්වීමෙනි. එය නවක සිසුවකු විසින් පැළඳගත් වහාම ඔහු හෝ ඇය අයත්වන නිවාසය කුමක්දැයි හිස්වැස්ම මුළු ශාලාවටම ඇසෙනසේ හඬ නගා ප්‍රකාශ කරයි. ඒ නිවාස වූයේ ග්‍රිෆින්ඩෝ, රෙවන්ක්ලෝ, හෆල්පෆ් සහ ස්ලිදරින්ය. ප්‍රොෆෙසර් මැගොනිගල් ආචාර මණ්ඩලය සඳහා වූ මේසේ තම හිස් පුටුව වෙත ගමන් කළාය. එමෙන්ම හැරිද හර්මෝනිද ගියේ තමන් අයිති නිවාසයේ මේසය එනම් ග්‍රිෆින්ඩෝ මේසය වෙතය. ඔවුන් ශාලාවේ පසුපසට වී ගමන් කරන විට ශාලාවේ රැස්ව සිටි අය ඒ දෙදෙනා දෙස උවමනාවෙන් බැලූහ. එමෙන්ම සමහරෙක් හැරි දෙසට ඇඟිල්ල දිගු කළෝය. ඩෙමෙන්ටෝ ඉදිරියේ ඔහු සිනැතුව ඇද වැටීමේ සිද්ධිය මෙතරම් ඉක්මනට මෙහි පැමිණ ඇත්ත. හැරි සහ හර්මෝනි තමන් දෙපස රොන් විසින් වෙන් කරගෙන තිබූ හිස් ආසන දෙකේ වාඩි වූහ. මොකටද එන්න කිව්වේ? ඒ රොන් හැරිගෙන් පහත් හඬින් ඇසුවේය. හැරි ඒ පිළිබඳව පහත් හඬින් විස්තර කිරීමට පටන් ගත්තද හෙඩ් මාස්ටර් නැගී සිට තම කතාව ආරම්භ කළ නිසා හැරිට තම කතාව නවත්තන්නට සිදුවිය. බොහෝ වියපත්ව සිටියද මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා නිරතුරුවම තමා තුළ දැඩි ශක්තියක් ඇති බව ප්‍රදර්ශනය කළේය. ඔහු සතුව අඩි කිහිපයක් දිගු රිදීවන් කෙස් කලබක්ද රැවුලක්ද තිබෙන ඔහුගේ උපැස්සිවල අඩ සඳක ස්වරූපය ගත්තේය.
නැහැය ගිරිවෙකුගේ බඳුය යුගයේ විශිෂ්ටතම මායාකරු ලෙස ඔහු කීර්තියට පත්ව සිටියේය. එහෙත් හැරි එතුමාට ගරු කළේ ඒ නිසා නොව ඔහු කෙරෙහි සෑම විටකම සම්පූර්ණ විශ්වාසය තැබීමට හැකිවිය. ඇල්බස් ඩම්බල්ඩෝ තුමා නැගී සිට සිසුන් දෙස හෙළූ පළමු බැල්මෙන්ම භූත ආරක්ෂකයා පැමිණි අවස්ථාවේ සිට හැරි තුළ තිබූ බිය තුරන් වී ගියේය. ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඊ ඩම්බල්ඩෝ තුමා කීවේය. ඉටිපන්දම් ආලෝකයෙන් ඔහුගේ රිදීවන් දිගු රැවුල දිලිසෙමින් තිබෙන. හොග්වොට්ස් වල නව වසර ගත කිරීම සඳහා ඔබ පිළිගන්නවා. ඔබ සැමට කියනට කරුණු කිහිපයක් තියෙනවා. ඒ වගේම ඒ කරුණු වලින් එකක් බොහොම භයානකයි. මේ ප්‍රණීත ආහාර වේල අනුභව කොට ඔබ ප්‍රමෝදයට පත්වීමට පෙර එය කිව යුතුයි. ඩම්බල්ඩෝ තුමා උගුර පාදා නැවත කතාව ආරම්භ කළේය. හොග්වොට්ස් ශීඝ්‍රගාමී දුම්රිය නවත්තා එය සෝදිසි කළ බව ඔබ දන්නවා. දැන් අපි ඒ භූත මුරකරුවන්ට ආගන්තුක සත්කාර කරනවා. ඒ අය ඇවිල්ලා ඉන්නේ මැජික් අමාත්‍යංශයේ කටයුත්ත කර නිසා. ඔහු මඳ විරාමයක් ගත්තේය. හොග්වොට්ස් විදුහලේ භූත ආරක්ෂකයින් තම ආයතනයේ මුර කිරීම පිළිබඳව ඩම්බල්ඩෝ තුමා නොසතරින් පසුවන බව වීස්ලි මහතා කියූ බව හැරිට සිහිවිය. මේ පරිශ්‍රයට ඇතුළු වන සෑම කපොල්ලක්ම ඒ අය මුර කරනවා. ඩම්බල්ඩෝ තුමා කීවේය. ඉතින් ඒ අය අප සමග සිටින තාක්කල් මා පැහැදිලිව කිව යුතු කිසිම ළමයෙක් අවසර නැතිව පාසලෙන් පිටවිය යුතු නැති බව. ඒ පිරිස මායා බලයෙන් හෝ නැතිනම් අදිසි කබාමකින් පවා මුලා කිරීමට ලැබෙන්නේ නෑ. ඔහු කීවිට හැරි සහ රොන් එකිනෙකා දෙස බලාගත්හ. මේ භූත මුරකාරයින්ට බැගෑපත් වීමක් හෝ සමාවට කරුණු පැහැදිලි කිරීමක් තේරෙන්නේ නෑ. ඒ නිසා මම මේ සෑම කෙනෙකුගේම තරයේ එල්ලා සිටින්නේ ඔයගොල්ලන්ට හානියක් කිරීමට ඔවුන්ට ඉඩකඩ ලබා දෙන්න එපා කියන එකයි. මම බලාපොරොත්තු වෙනවා අපේ ශිෂ්‍ය නායකයින් මෙන්ම අපේ අලුත් ප්‍රධාන ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව අපේ ළමයි භූත ආරක්ෂකයින් උරණ කරන කිසිම දෙයක් නොකරන තැනට කටයුතු කරයි කියලා. හැරි සිටි දැනට අඩි කිහිපයක් ඈතින් සිටි පර්සි තම පපුව ඉස්සරහට දමාගෙන අභිමානෙන් වටපිට බැලුවේය. ඩම්බල්ඩෝ තුමා නැවත මදක් නැවැත්වීය. ඉන්පසු ඔහු නැවත වරක් ශාලාව සිසාරා ඉතා උවමනාවෙන් බැලුවේය. කිසිවෙකුත් කිසි හඬක් තබනු තබා සැලවුණේවත් නැත. වඩා සතුටුදායක දෙයක් කියනවනම් ඔහු නැවත තම කතාව ආරම්භ කළේය. මම අපේ පාසලට අලුතෙන් පැමිණි ගුරුවරුන් දෙදෙනා ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපේ පාසලට පළමුවෙන්ම ප්‍රොෆෙසර් ලූපින් එතුමා ඉතා කරුණාවෙන් කැමැත්ත පළ කරලා තිබෙනවා ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් විද්‍යාව උගැන්වීමට. එවිට මතුවූයේ අතරින් පතර නැගුණු එතරම් උද්‍යෝගිමත් නොවූ අත්පොලසනකි. වැරෙන් අත්පොලසනක් නැගුණේ ප්‍රොෆෙසර් ලූපින් සමග දුම්රිය මෙතිරියේ ගමන් කළ දෙතුන් දෙනා පමණි. හැරීද ඒ කිහිප දෙනාට අයත් විය. ස්තරම්ම ලෝගෝලින් සැරසී සිටි සෙසු ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් අතර ප්‍රොෆෙසර් ලූපින්ගේ කිලිටු වූ ඇඳුම් කට්ටලය කැපී පෙනෙන. බලන්න ස්නේප් දෙයා. රොන් හැරිගේ කනට ලංකොට කීවේය. රහස් ඖෂධ සංයෝග පිළිබඳව මහා ඇදුරු වූ ස්නේප් මහාචාර්ය ලූපින් දෙස රවා බලාගෙන සිටිනු පෙනින. ඇත්ත වශයෙන්ම ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් මහාචාර්ය ධූරයට ස්නේප් ඇසගසාගෙන සිටියේය. ස්නේප් පෙනෙන්නට නොහැකි වූ හැරි පවා ස්නේප්ගේ මුහුණේ වූ ද්වේෂය දැක මවිත විය. හැරීට එම කුරිරු පෙනුම හොඳ හැටි හුරුය. එය කෝපයට එහාගිය බැල්මකි. එය දුෂ්ටත්වයයි. හැරි දකින සෑම විටකම ස්නේප්ගේ මුහුණට එන්නේ එම දුෂ්ට පෙනුමයි. අපේ ආචාර්ය මණ්ඩලයට දෙවැනි අලුත් පත්වීම පිළිබඳව ඩම්බල්ඩෝ කියාගෙන ගියේ ප්‍රොෆෙසර් ලූපින් සඳහා නැගුණු ඇල් මැරුණු අත්පොලසන් හඬ මැකී ගිය පසුය. මම කනගාටුයි කියන්න මැජික් සත්තු බලා සොයා ගැනීම පිළිබඳ අපේ ගුරුවරයා මහාචාර්ය කෙටල්බර්න් ගිය වසර අවසානයේදී විශ්‍රාමගත් බව. ඒ වගේම මම සතුටුයි ප්‍රකාශ කරන්න මේ තනතුර බාර ගැනීමට අප කවුරුත් දන්නා අඳුනන රූබියස් හැග්‍රිඩ් එකඟ වූ බව. හැග්‍රිඩ් දැනට දරන උද්‍යාන පාලක තනතුරට අමතරව මේ අලුත් පත්වීමද දරනු ඇති. හැරි සහ රොන් එකිනෙකා දෙස බලාගත්තේ කන් අදහා ගැනීමට නොහැකිවය. ඉන්පසු ඔවුහුද අත්පොලසන් දීමට වූහ. වෙසසින්ම ග්‍රිෆින්ඩෝ මේසයෙන් දැඩි අත්පොලසන් හඬක් නැගින හැරි නැමී හැග්‍රිඩ් දෙස බැලූ අතර ඔහු රතු වී ගිය මුහුණින් යුතුව තම හැඩ දැඩි දෑත් දෙස බලා සිටිනු පෙනින.
ඔහුගේ පුළුල් සිනහව විසල් කළු රැවුල අතර සැඟවී තිබෙන. අපිට ඒ බව හිතාගන්න තිබ කලින්. ඒ රොන් මේසයට ගසමින් කෑගැස්වේය. ඉතිං මෙයා හැර වෙන කවුදිතින් අපිට හපාකන පොතක් නියම කරන්නේ. හැරි රොන් සහ හර්මෝනි යන තිදෙනා අත්පොඩි හඬ අවසන් කළේ නැවත ඩම්බෝල්ඩෝ තුමා කතාව ආරම්භ කළ අතර හැග්‍රිඩ් මේස රෙද්දේ කොනක් ඇද තම කඳුළු පිස දමනු දුටු විටය. ඔව් මම හිතනවා ඔය කරුණු තමයි වැදගත් කියලා. එහෙනම් අපි සාදය ආරම්භ කරමු. ඔවුන් ඉදිරියේ තිබූ රන් පිඟන් සහ කුසලාන හදිසියේම ආහාර වලින් සහ බීම වලින් පිරී ගියේය. හදිසියේම දැඩි කුසගින්නක් දැනුණු නිසා හැරි තමන්ගේ අත පෙවීමට හැකි ඉසව්වේ තිබූ කෑම සෑම එකක්ම තව පිඟානට දාගෙන කෑමට පටන් ගත්තේය. එය අති ප්‍රණීත භෝජන සංග්‍රහයක් විය. ශාලාව කතා බහෙන්ද හැඳි ගේරිපු ගැටෙන හඬින්ද සිනහවෙන්ද නිම්නාද විය. හැරි රොන් සහ හර්මෝනි බලාපොරොත්තු වූයේ කොයි වෙලාවෙ තමන්ට හැග්‍රිඩ් හට කතා කිරීමට අවස්ථාව ලැබේද යන්නයි. තමන් ගුරුවරයෙකු හැටියට උසස් කරුණු ලැබීම පිළිබඳව ඔහු මහත් සතුටකින් සිටිනු ඇති බව ඔහු දැන සිටියහ. හැග්‍රිඩ් වූ කලී සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලද මායාකරුවෙකු නොවීය. තමන් විසින් නොකරන ලද වරදක් සඳහා හොග්වෝට්ස්හි 3 වන වසරේදී ඔහු නිරපනු ලැබ තිබින. හැග්‍රිඩ් නිවැරදි කරු බව ඔප්පු කරනු ලැබුවේ හැරි රොන් සහ හර්මෝනි විසිනි. ඒ පසුගිය වසරේදීය. අවසානයේදී වට්ටක්කා වලින් සාදන ලද පැණි බේරන අතුරුපසකින්ද සප්පායම් වූ පසු ඩම්බල්ඩෝ තුමා සිසුනට තමන්ගේ නිදන කාමරවලට යෑමට අවසර දුන්නේය. ඒ අවස්ථාවේ හැග්‍රිඩ් හට සුබ පැතීමේ අවස්ථාව ඔවුන්ට ලැබින. උණුසුම් සුබ පැතුම් හැග්‍රිඩ්. ඒ ගුරුවරුන්ගේ මේසේ අසලට ළඟා වෙද්දී හර්මෝනි කෑගැසුවාය. ඒකේ ගෞරවය යන්න ඕනි ඔය 3 දෙනාටයි. ඒ කියමින් හැග්‍රිඩ් තම ලේන්සුව පිටතටගෙන මුහුණ පිසදා ගත්තේය. ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්ද? ප්‍රොෆෙසර් කෙටල්බර්න් ඉවත් වෙන්න ඕනි කියා කියූ විගසම ඒ උතුම් මිනිසා ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ තුමා මගේ නිවසට ඇවිල්ලා කිව්වා තනතුර බාරගන්න ලෑස්ති වෙන්න කියලා. ඒක මම ජීවිත පුරාම සිහින දක්මින් සිටි දෙයක්. හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වී මේ දෙවැන්තයා තම නැප්කිනේ මුහුණ සංගවා ගත්තේය. ප්‍රොෆෙසර් මැග්ගොනිගල් ඔවුන්හට නිදන කාමර වෙත යනමින් කීවාය. හැරි රොන් සහ හර්මෝනි ග්‍රිෆින්ඩෝ නිදන කාමර බලා යන සිසුන්ට එකතු වූහ. කොරිඩෝ එකිනෙක පසු කරමින් ඉදිරියට යන සියලු දෙනාම බොහෝසේ වෙහෙසට පත්ව සිටියහ. ග්‍රිෆින්ඩෝ කුලන වෙත ගිය ඔහු එහි තිබූ දම්පාට ඇඳුමක් හැඳ සිටි කාන්තාවගේ රූපයට රහස් වචනය පවසනමින් කියා සිටියාය. Coming through. පසුපස සිටි පර්සි කෑගැසුවේය. අලුත් පාස්වර්ඩ් එක ෆොචුනා මේජර්. ඔහු නැවත කීවේය. අයියෝ! ඒ ලොම්බොටම් කෑගැසුවේය. ඔහුට රහස් වචනය සෑම විටම අමතක විය. ඒ රූපය තිබූ කපොල්ල තුළින් ඉදිරියට ගිය ඔහු පොදු කාමරය හරහා ගිය පසු ගැහැණු ළමෝ තමන්ගේ කොටසටද පිරිමි ළමෝ තමන්ගේ කොටසටද යන්නට වූහ. සර්පිලාකාර පඩිපෙළ හැරි නැග්ගේ නැවත මෙහි ඒමට අවස්ථාව ලැබීම පිළිබඳව අපරිමිත සතුටකිනි. ඔහු තමන්ගේ කවාකාර නිදන කාමරයට ඇතුළු වූහ. එහි වියන් සහිත ඇඳන් 5ක් තිබින. තමන් ආපසු තම නිවසටම පැමිණි බවක් හැරීට දැනින. මතු සම්බන්ධයි. තවත් මෙවැනිම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.